යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම පිළිගන්නවා. දෙවියන් වහන්සේගේ වචනය අද උදෑසනම අසන පිණිස සෑම කෙනෙක්ම සූදානම්ව සිටිනවා ඇතැයි මා විශ්වාස කරනවා. කොරෝනා වසංගතයේ නැවතත් ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යාමේ බිය භීතිය සමග ඇඳරි නීතිය සහ කොරෝනා නීතිය යටතේ යම් ආකාරව දේව මෙහෙයන් වලට සහභාගී වීමට නොහැකි දෙවියන් වහන්සේගේ දරුවන්ටත් දේවස්ථානවලට රැස් වී දෙවියන් වහන්සේගේ වචන අසන මෙරට සහ පිටරට සියලු දෙනාට දෙවියන් වහන්සේගේ වචනෙන් කතා කරන්නට අද උදෑසන ස්වාමීන් වහන්සේ දෙන මේ අවස්ථාව ගැන මා බොහෝ සෙයින් සුතිවන්ත වෙනවා. අපි යාචනා කරමු. ජීවමාන මහෝත්තම දෙවි ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබ වෙතට එනවා. ඔබ වහන්සේගේ මහිමේ සහ තේජසේ බලය කරන කොටගෙන ඔබ වහන්සේ අපිව කැඳවා තෝරාගෙන වෙන් කරගත්තේ අපි ඉපදෙන්නටත් පෙර කියලා ඔබගේ වචන කියනවා. සුද්ධව කැලලක් නැතුව ඔබ වහන්සේ ඉදිරියේදී පවිත්‍රව ජීවත් වෙන පිණිස දෙවිඳුනි ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දෙන මිනිස්යන් වෙන පිණිස ඔබ තෝරාගත්ත නිසා ස්තුති කරනවා. ඒ උදෙසා අපිව පත් කරපු නිසා ස්තුති කරනවා. අද උදෑසනත් දෙවියන් වහන්සේ ඔබගේ වචනේ අසන පිණිස සැදී පැහැදී සිටින සිළු දෙනා නමස්කාරයට පසු වචනේ අසන්නට ආසාවෙන් බලා සිටින සිළු දෙනාද සමග දැන් ඔබ වෙතට අපි පැමිණෙනවා. ඔබ වහන්සේම අප අතරට එන්න. දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ගෙදරක හෝ වැඩ කරන වැඩපලේ හෝ නේවාසිකාගාරය තුල හෝ තනි පුච්චනයන් වශයෙන් හෝ සාමූහික වශයෙන් රැස්ව සිටින සෑම තැනකද දේවස්ථාන හෝ යාච මෙහෙයන් වල රැස් වෙනා වූ සියලු දෙනාද මතක් කරනවා. දැන් පියාණන් වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ නාමයෙන් පුත්‍රයන් වහන්සේගේ වැඩ සිටීම පමණක් නෙවෙයි පුත්‍රය ඇති තැන පියාණන් ඔබද වාසය කරනවා කියලා අපි විශ්වාස කරනවා. පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ඔබගේ වචනේ පිළිපදින මනුෂ්‍යයාට ඇවිත් වාසය කරන වර්ධුන් පොරොන්දු ලෙස ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ඔබ පමණක් නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානය ඇතුව වැඩ සිටීම ඇතුව සත්‍යතාය වචනේ උගන්වන්නටත් සත්‍යතාය වචනේ අසා තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කරන පිණිසත් පාපේ වටහාගෙන ස්වාමිනී විනිශ්චය තේරුම් කරගෙන එයින් හැරී ගැලවීම ලබා ස්වාමීන් වහන්සේගේ මග යන පිණිසත් අද දවසේ වහන්සේගේ සුද්ධාත්මයන්ගේ උපස්ථානය අපට දුන බැලුවා. දැන් පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් වචන ඇසීමෙන් අපේ සිත වළක්වන අපේ සිතට සිතුවිලට විවිධ බාධාගෙන මේ ලෝකයේ දෙවියා සාතන් අන්තක්‍රිස්තුස් මුර්ගයා බොරු අනාගත වක්තෘ අධිපති බලධාරි බල පරාක්‍රම දුෂ්ටකමේ සේනා යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දැන් පියාණනි පුත්‍රයාණි සුද්ධාත්මයන් වන ත්‍රියක දෙවිඳුනි ඔබ වහන්සේගේ සම්පූර්ණ වැඩ සිටීම ඇතුව වචනය අසන්නටත් ඒ අනුව ජීවත් වෙන්නට අවශ්‍ය කරුණා අනුග්‍රහයත් අපි මේ උදෑසන ආයද සිටිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන් අපි පසුගිය දිනවල දේවස්ථාන දිගන ගනිමින් තිබෙන්නේ යෙරමියා කියන දිවශ්වරයා ස්වාමීන් වහන්සේගේ සෙනග වන යුදා ජාතියට කතා කරනු ලැබූ දේව වාක්‍ය මුල් පරිච්ඡේද සියල්ල සම්බන්ධවයි. අපි එහිදී ඇසුවා උන්වහන්සේගේ දාසයා පැහැදිලිව ඊශ්වර ජාතිය අතර යුදා ගෝත්‍රයට කතා කරනවා කෛරාටික පසුතැවිල්ල දැනස පිළිගන්නේ නැතයි කියලා. ඉන්පසුව එතුමා යුදා ජාතියට කියනවා ව්‍යාජ නමස්කාරයත් උන්වහන්සේට ප්‍රිය නැතයි කියන එක. තුන්වෙනුව එතුමා යුදා ජාතියට පවසනු ලැබුවේ කෛරාටික පසුතැවිල්ල සහ ව්‍යාජ නමස්කාර කරන ජාතියේ ව්‍යාජ චරිත ලක්ෂණ කොයි ආකාරද කියලා පෙන්වනවා. සමාවක් නැති හේතුව කොයි වගේ පසුතැවිල්ලක්ද ඕන්න තිබුණේ කියන එක ඉන් පසු අපිට වටහා දී තිබෙනවා. දැන් අද දවසේ යෙරමියා දේව මාලිගාව තුළ කරපු දේශනා අවසන් කරමින් දේව මාලිගාවේ දොරටුව ළඟ ඉඳගෙන දේශනා කරපු යෙරමියාගේ දේශනා අවසන් කරමින් ඔහු කියන අවසාන වැකිය දේව මාලිගාවේදී කුමක්ද කියලා අපි බලන්න යනවා. ඉන්පසු එතුමා වීදිවලට සහ මාවත් දිගේ දේශනා කළ බවයි සඳහන් වෙන්නේ. මගේ මාතෘකාව මිනිසාගේ සරණ මිනිසාමද කියන මාතෘකාවයි. යෙරමියා 10:23 සිට 25 කියන බයිබල් වදන් කීපයටයි අද අපි අවධානය යොමු කරන්නට යන්නේ.
යෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීය. ඔබේ නායකයෝ මෝඩයෝය. ඔහු ස්වාමීන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුනේ එබැවිනි. ඔවුන්ගේ භාරයේ සිටි සෙනගද විසිර ගොස් ඇත. සමන් දෙන්න අන්න ජුදා නගර පාළුවක්ද සිවලුන්ගේ වාසයක්ද කිරීමට යන බවට දූෂමාන කතාවක හඬක්ද මහා ഘോഷාවක්ද උතුරු දේශයෙන් ඇසෙන්නේය. සමිඳුනි මිනිසාගේ සරණ මිනිසාම නොවන බවත් ඔහු යා යුතු මග නියම කිරීම ඔහුට අයිති නැති බවත් ඔබ දන්නා සේක. සමිඳුනි අප විනාශ නොවන පිණිස ඔබේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව. ඔබ නොපිළිගන්න ජාතින් කෙරෙහිද ඔබට යාඥා නොකරන මිනිසුන් කෙරෙහිද ඔබගේ කෝපය වැగిරෙව මැනව. මන්ද ඔහු ජාකොබ්ගේ වංශය මරා දැමුව. ඔවුන් සාමුලින්ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ. ප්‍රිය සහෝදර සහෝදරනේ, ජුදාවරුගේ දේශය කෙරෙහි නාස්තිය වැළැක්වීමට බැරි තැනට හේතු සාධක දැන් පැමිණ තිබුණා. එක් කෙනෙකුට පසුව තවත් කෙනෙක් බැගින් දිවසිවරු ස්වාමින් වහන්සේ එවනු ලැබුවත් ඕන් ඊශ්‍රායෙල් ජාතිය තුලවත් යුදා ගෝත්‍රය තුලවත් දෙවියන් වහන්සේ අපේක්ෂා කරපු හැරීම ඔවුන් තුලින් දකින්නට ජීවමාන දෙවියන් වහන්සේට බැරි වුණා. උන්වහන්සේගෙන් එන්නා වූ උදහසින් වැළකීමට ඔවුන්ට ලැබුණු අවස්ථා එකින් එක ඔවුන් අතපසු කළා. පසුගිය දිනවල දෙවනාසේ අපිට නිතරම කතා කරන්න කිව්වේ පසුතැවිලි වෙන පිණිස සෙනගට හැරීමක් ඇති කරගන්න සිතේ ඡේදනයක් මිස බාහිර ඡේදනයක් නොවන බව ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරලා තිබුණා. දැන් අපිට පේනවා යුදා ජාතියට දෙවනාසේගේ දාසයා දේව මාලිගාවේ වන්දනාවට නමස්කාරයට එන සෙනගට කතා කිරීම නතර කරන්නේ ඊටාම වේදනාත්මක පිළිතුරක් දෙමින්. අපිට පේනවා ස්වාමීන් වහන්සේගේ දාසයා 17 වෙනි පදයේ ඉඳලා කියනවා ඊශ්‍රායෙල් ජාතිය වටනු ලබලා ඉවරයි. ඔවුන්ගේ බඩු පොදි බැඳගෙන ලෑස්ති වහල් භාවයට යන්න. 10-18 කියනවා ස්වාමීන් වහන්සේ මේ දේශයෙන් වැසියන් පිටපන් කරන්නට යනවා. නුඹලාට දැන් ලෙස උන්වහන්සේ නුඹලා විනාශ කරන්න යන සේකය මෙසේ පැවසුවේ ස්වාමීන් වහන්සේ. ජෙරුසලමේ සෙනග කෑගසමින් මෙසේ කිව්වා හෝ අපේ පීඩාව කොතරම් බරපතලද. අපේ තුවාල සුව කළ නොහැකි ලෙස දරුණුයි. ඒත් අප ඒවා ඉවසිය යුතුයයි අපි කියමු. අපේ කූඩාරම් නාස්ති විය. ඒවායේ ලනු සියල්ලද කඩා දමනු ලැබිය. අපේ දරුවන් අප අත්හැර අප කෙරෙන් වෙන් වී ගොස් ඇත. දැන් අපේ කූඩාරම් දිගහැර තිර එල්ලන්න කිසිවෙක් නැහැ. ඊශ්‍රායෙල් ජාතියේ යුදා ගෝත්‍රය ඊටාම අසරණ තත්ත්වයට පත් වෙලා බොහෝ දෙනෙක් බඩු බාහිරදී බැඳලා ඔවුන් වහල් භාවයට යන්නට සූදානමින් සිටපු අවස්ථාව. තරුණයන් වහල් භාවයට ලක් වෙලා තිබුණා ඒ වෙන විට. වැඩිහිටි අය පමණයි ඉතුරු වෙමින් සිටියේ යුදා ගෝත්‍රයේ. මතක තියාගන්න ප්‍රිය සහෝදර සහෝදරනි, මේ අවසාන විනිශ්චයෙන් වැළකීමට යුදාවරුන් අතර කිසිවෙකුට ගැලවෙන්නට හේතුවක් හෝ අවස්ථාවක් තිබුණේ නැහැ. දේශනා කරමින් සිටපු යෙරමියා පවා පිළිගන්නවා මේ විනිශ්චයෙන් අපිව ගලවන්නට, මේ උදහසින් අපිව බේරන්නට කවුරුත් නැතයි කියන එක 24 වෙනි පදේ කියනවා. පළවෙනි දේ වෙතට අපි අවධානය යොමු කරොත් යෙරමියා තමන්ගේ ජීවිතයේ ගැටලුමකාරී පරිච්ඡේදයකදී කළ දේශනාව අවසන් කළේ කොයි වගේද? ඔව් දේවමාලිගාව තුලදී කතා කරමින් කිව්වේ රැළ බාරව සිටපු නායකයන්, රටේ නායකයන් තමන්ගේ සෙනග තමුන්ගේ රැකවරණය නැතුව ගොසින් සෙනග විසිර යන තත්ත්වයට වැඩ සිද්ධ කරා කියලයි. 21 වෙනි පදේ කියනවා ඔබේ නායකයෝ මෝඩයෝය. ඔව්හු ස්වාමීන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුන එබැවිනි. ඔවුන්ගේ භාරයේ සිටපු සෙනගද විසිර ගොස් ඇත. නායකත්වය කියන එක ලෙහෙසි කාරණාවක් නෙවෙයි. රටක නායකත්වය, රටේ ජනයාගේ භාරකරුවන් ලෙස කටයුතු කරන රාජ්‍ය නායකයන් තමාගේ භාරයේ ඉන්න සෙනග විනාශ වෙන්නට අරණ්‍යක ඔවුන් වහලු බවට පත්වීමට ඉඩ අරින එක යෙරමියා දුටුවේ
ඔවුන්ගේ මෝඩ නායකත්වයක් ලෙසයි. ඔවුන්ගේ නායකත්වයේ ප්‍රතිඵලය උනේ ඉතා සුරක්ෂිතව හිටපු යුදා ජාතිය වහලුන් බවට පත්වීමයි. ඔබ දන්නවා රටක නායකයන්ට ජනයා බාර දුන්නාම සමාගේ නායකත්වයේ පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට බාර දුන්නාම ඒ පුද්ගලයන්ගේ අතින් මේ මිනිස්සු එක්කෝ ගොඩනගෙන්න පුළුවන්, එක්කෝ ඒ මිනිස්යන් වහලුන් එහෙම නැත්නම් ජාතිය පීඩාකාරී විනාශකාරී තත්ත්වයට ඇද වැටෙන්න පුළුවන්. ඒට හේතු දෙකක් තියෙනවා. නායකත්වයේ තිබෙන අනුවණකම එක හේතුවක්, දෙක ජනයාගේ සහ නායකයන්ගේ පාපය දෙවැනි හේතුවයි. ප්‍රිය සහෝදර සහෝදරිය, ස්වාමීන් වහන්සේගේ දාසයා කියනවා මේ සෙනග බාරව සිටපු නායකත්වය ගත්ත වැරදි තීරණ ඔවුන් ජීවිතේ නායකත්වයට පාවිච්චි කරපු ක්‍රමෝපායන් වල අවසානය ජනයා විදේශීය ජාතීන්ගේ වහලුන් බවට පත්වෙනවා කියලා. රටක ආර්ථික තීරණවලදී රටේ ආර්ථිකය ගොඩනගන්නට විවිධ ජාතීන් සමග ගිවිසුම් ගසන්න ඕනම නායකයන් පෙළඹෙනවා. ප්‍රිය සහෝදර සහෝදරී, ඊශ්‍රායල් ජාතියත් වරින් වර ජාතීන් සමග තම ජනයා ගොඩනගන පිණිස, රටේ ආරක්ෂාව පිණිස ජාතීන්ගේ පසුපස ගියා දෙවියන් වහන්සේගේ උපකාර නොසොයා. ඒ අවසාන වුණේ තමාගේ රටට ආරක්ෂාව ඉල්ලපු ජාතියේම වහලුන් බවට ඔවුන් පත්වීමයි. ඉතින් අපිට පේනවා අද වචනේ සඳහන් කරන විදියට නායකයන් ගත්ත තීරණ නිසා ජනයාගේ ජීවිත අනතුරට පත් වෙලා තියෙනවා කියලා. ඔවුන්ගේ ජීවිත තමන්ගේ අතෙන් එහෙම නැත්නම් තමන්ගේ පාලනයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන් විනාශය කරා යනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, නායකයන්ගේ ජීවිතත් ඔවුන්ගේ අතේ තිබුණේ නැහැ. නායකත්වයේ දරන තමාගේ නායකත්වයේ බලය තුල තමාගේ ජීවිතේ නැති බව තේරුම් ගන්න නායකයෝ ඊටම අල්පයි. තමන්ගේ මාර්ග පෙන්වා දීමට දෙවියන් වහන්සේට ඉඩ හරින්නේ නැති නායකයන් තමාවත් විනාශ කරගෙන ජාතියත් විනාශය කරගෙන යනවා කියලා අපිට මේ යෙරමියා පොතේ පරිච්ඡේද 10 වෙනි පරිච්ඡේදයේ අපිට සඳහන් කර පැහැදිලිව කියලා දීලා තියෙනවා. නමුත් දැනසේ ඉඩ දෙන්නේ තමන්ගේ මාර්ග පෙන්වලා දෙන්නට දෙවියන් වහන්සේට ඉඩ හරින නායකයන්ට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන පමණක් නොවේ, ඔවුන්ගේ දේශය එවැනි නායකත්වයක් ඇති මිනිසෙකුගේ නායකත්වයට අදාළ ප්‍රදේශය ආරක්ෂා කරන්නටද උන්වහන්සේ එකඟ වී තිබෙනවා. හිතෝපදේශ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 ඒ පිළිබඳව මෙසේ ආරාධනා කර තිබෙනවා. මිනිසෙක්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. හිතෝපදේශ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 මෙසේ කියනවා. හුදෙක් නොබේම නුවණේ නොපීඨා මුළු සිතින් හිමිතුමන් කෙරේ විශ්වාසය තබන්න. හැම දෙයකදීම සමිඳුන් සිහි කරන්න. එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. නායකත්වයේ දරන යුදා ජාතියෙන් දෙවියන් වහන්සේ අපේක්ෂා කරේ තමාගේම නුවණේ පිහිටන් නැතුව දෙවියන් වහන්සේගේ කෙරෙහි දෙවියන් වහන්සේ කෙරෙහි මුළු සිතින් විශ්වාසය තබාගෙන හැම දෙයකදී සමිඳුන් සිහි කරමින් කටයුතු කරන මනුස්සයාට, නායකයාට, පුරුෂයාට, භාර්යාවට, තරුණයාට උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා හරි මඟ පෙන්වනවා කියලා. අපිට පේනවා මේ යෙරමියාගේ කාලෙදී සිටපු ඒ ජොසියා රජුණන්ගෙන් පස්සේ බිහි වුණා වූ එතුමාගේ දරුවෝ සහ දරුවෝගේ දරුවෝ ඊටාම අඥාන ලෙස තමාගේ ජීවිතයට තිබුණා වේ අනුවණකම වෙනුවට ඥානය සොයා ගන්න තිබිච්ච අවස්ථා මග හරිනවා. ඔවුන් තමුන්ගේ නුවණින් රට පාලනය කරන්න, තමුන්ගේ තීරණ වලින්, තමුන්ගේ දක්ෂතාවයෙන් රට පාලනය කරන්න පුළුවන් කියලා ඔවුන් හිතා ඉන්නවා. තමාගේ නිවස වත්තේ පොඩි ඉඩම් කෑල්ලක් සස්ත්‍රීකව වවපු මිනිස්සයා රටක් වවන්න පුළුවන් කියලා කටමැද දොඩවන්න පුළුවන්. තමා යම් ප්‍රදේශයක් යහපත් පැත්තට ගෙනාපු පමණින් දේශයක් යහපත් තැනට ගේන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්.
ඔහුගේ දක්ෂතාවය ඔහුගේ හැකියාව තිබෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේට ඉඩ අරින මනුස්සයාට පමණයි හරි මඟ රටක් හෝ තමගේ ජීවිතය හෝ තම පවුල හෝ ගොඩනගන්නට හරි මඟ කියලා දෙන්නේ දෙවියන් වහන්සේට ඉඩ අරින මනුෂ්‍යයන්ට පමණයි. හරි මඟ කියලා දෙන්න ඉඩ අරින මනුෂ්‍යයන්ට පමණයි. අපිට පේනවා ඔවුන් සාර්ථක වුණේ නෑ 10 20 කියනවා. මේ නායකයෝ දියුණුනේ නෑ තමන්ගේ වැඩවලදී. ඔවුන් ගත්ත හැම තීරණයක්ම අසරණකමටයි වැටුනේ. අපි දන්නවා නූතනයේ බොහෝ රාජ්‍යයන්වල අපේ දේශයේ ඇතුළු සෑම තැනකම ගන්න හැම තීරණයක් ජනයා ගන්න තීරණත් රටේ නායකයන් ගන්න තීරණත් බොහෝ වෙලාවට අවසන් වෙන්නේ දුක් මුසුම් අසරණකමකට ඇද වැටීමෙන් පමණයි. ප්‍රිය සහෝදර සහෝදරිය හිතෝපදේශ 16 පළවෙනි පදේ කියනවා මේ වගේ ඉතා වැදගත් කියමනක්. 16 පළවෙනි පදේ කියනවා සිතුවිලි සැලැස්ම මිනිසා සතුයි අවසන් තීරණය සමිඳුන් වෙතයි කියලා කියනවා. අපිට පුළුවන් අපේ සිතුවිලි හරිගස්සලා සැලසුම් ගසන්නට. අපි දකිනවා 2019 අපි ක්‍රිස්තියානි සභාවල විවිධ වැඩසටහන් සහ සම්මන්ත්‍රණ ඒ වගේම විවිධාකාර වැඩමුළු අපි සංවිධානය කරලා තිබුණා. අපි කාටවත් ඒකක්වත් කරන්න බැරි වුණා. 2020 අපි අතුරුනේ නැවත වතාවක් ජනවාරි මාසෙටත් කලින් සම්මන්ත්‍රණ සම්මේලන සැලසුම් කරලා පිළිල කරමින් සිටියා. සුරක්ෂිත වසරක් 20යි 20 හරි හොඳයි කියලා හිතුවා. නමුත් අපි ගාපු සැලසුම් දැම්මු සෑම සැලසුමක් වතුරේ යමින් තිබෙනවා. දවසින් දවස මිනිසා ගත්ත තීරණ කොතරම් අසරණද කියලා අපිට තේරෙනවා. වරක් දරුවන් කිව්වේ කල් මදි කියලා විභාග ලියන්න. තවත් වතාවක් දික් කරා. දරුවන් කිව්වේ දැන් අපිට ලියන්න පුළුවන් කියලා. තුන්වෙනි වතාව විභාග ලියන්න යන විට නැවතත් වසංගතේ මතුවේගෙන ආවා. බලන්න ජනයා ආපහු කියනවා දැන් විභාගෙ තියන්න කියලා. ඒ වගේ වරක් අපිට තිබිත් විභාගෙ ලියන්න තිබුණු අවස්ථා බය බීතිය නැතු විභාගෙ ලියන්න තිබුණු අවස්ථා අපි දික් කරගත්තා. දැන් බයද වේවුලමද ඇතුව දරුවන්ට විභාගෙ ලියන්න සිදු වෙලා තියෙනවා. ඒත් ප්‍රිය සහෝදර සහෝදරිය තීරණ සැලසුම් මිනිස්සට ගන්න පුළුවන්. හැබැයි සැලසුම් කරන්න මිනිසට පුළුවන් සිතුවිලි. නමුත් අවසන් තීරණය සමිඳුන් අතේ. ඒ 16 වෙනි හිතෝපදේශ 16 6 වෙනි පදයේ 24 වෙනි පදයේ කියන ඉතා වැදගත් දෙයක්. 16 9 වෙනි පදයේ කියනවා මිනිසා සැලසුම් සාදනවා සමිදානෝ ඔහුගේ ගමන හසුරවනවා. සැලසුම් කිරීමයි ගමනයි දෙකක්. මිනිසුන්ට පුළුවන් තමුන්ගේ සැලසුම් කරන්න ජීවිතේ විවිධ කාලවකවානු සම්බන්ධව ඒත් ඔහුගේ ගමන් මඟ හසුරුවන්නේ සැලසුම නෙවෙයි දෙවියන් වහන්සේ කියලා කියනවා. එනිසා අපි දැක්ක පළවෙනි කාරණේදී මොනතරම් අමාරු ජන කොට්ටාසක සහ මනුස්ස නායකත්වයක් තිබිච්ච කාලවකවානුවකද යෙරමියා දේව මාලිගාවේ දේශනා කිරීම අවසන් කරන්නේ. ඕ ගත්ත හැම වෙහෙසක්ම උත්සාහයක්ම දේව මාලිගාවට ඇතුළට සහ පිටතට යන මිනිස්සුන්ට කියපු දේශනා. රටේ නායකයන් ඇතුළට එළියට යනකොට කරපු දේශනා. පූජකයන් සහ දිවසිවරුන්ට කියපු දේශනා. මේ හැම මිනිස්සෙකුටම දේව මාලිගාවට ආව ගිය දෙවිදුන් සොයන මිනිස්යන්ට කරපු දේශනා නිෂ්ඵල බවට පත් වුණා. හේතුව ඔවුන් කිසිවෙක් තීරණය කළේ නැහැ. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ මූණ සෙවීම සහ දෙවිදුන්ට තමාගේ මාර්ගය සකසන්නට ඉඩ ඇරීම අපි කළ යුතුයි කියලා ඔවුන් කවුරුත් කීවේ නැහැ. එනිසා එරමියා අවසානයේ කීවේ මිනිසයා අසරණ බවට පත් වෙලා අවසන් කියලා. එනිසා ඔහු කිව්වා මිනිසාගේ සරණ මිනිසාම කියන එක මිනිසාට තීරණය කරන්න බෑ. මිනිසාගේ සරණ මිනිසා නොවේයි කියලා ඔහු නිගමනයකට එනවා දේශනාව අවසන් කරමින් දේව මාලිගාව ඇතුළත. සමිඳුනි මිනිසාගේ සරණ මිනිසාම නොවන බවත් ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට අයිති නැති බවත් ඔබ දන්නාසේක. දෙවියන් වහන්සේ දන්නවා මිනිසාගේ ගමන් මඟ අවසන් කරන්නට කවුද උදව් කර යුත්තේ කාර්ද කළ හැක්කේ කියන එක. දෙවෙනි කොටසට අපි ගියොත්
දේශයට හෝ ජනයා වෙතට එන දඬුවමින් වළක්වන්නට කාටද බැරි? අපි දකිනවා හිතෝපදේශ 24 යම් සත්‍යතාවයක් කියනවා. හිතෝපදේශ පොත මෙවැනි උපදේශයන් වලින් පිරුණා වූ පොතක්. 20 වෙනි පරිච්ඡේදයේ හිතෝපදේශ 24 කියනවා මිනිසෙකුගේ ගමන් මඟ සමිදානෝ මෙහෙවන සේක එසේනම් යමෙකු තමා යන මඟ තේරුම් ගත හැකිද? මිනිසෙකුගේ ගමන් මඟ සමිදානෝ මෙහෙවන සේක එසේනම් යමෙකුට තමා යන මඟ තේරුම් ගත හැකිද? දැනසගේ වචනේ කියනවා දේශයකට හෝ ජනයා වෙතට එන්න යන මේ මහා දඬුවමෙන් ඒ දඬුවම වළක්වන්නට මිනිසුන් ගන්නට යන පියවර සහ තීරණ සැබවින්ම හැරෙව්වකි කෙනා කවුද? මිනිසෙකුගේ ගමන් මඟ හසුරවන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. මතක තබා ගන්න මිනිස්සුන්ට තේරෙන්න ගන්න තීරණ ගන්න හැම තේරෙන වැටහෙන හැම තීරණයක්ම අවසානයේදී බොහෝ විට දුක් ගොඩක අසරණකමකට ණයබරකට හෝ රෝගී බවකින් අපි අවසන් වෙනවා. තෝරා ගන්නා වූ බොහෝ තෝරා ගැනීම අවසානයේදී අසරණකමකට වෙහෙසකටපත් වෙනවා. බොහෝ සාර්ථකයි කියන මිනිස්සු ජීවිතයේ අගභාගයේ බොහෝ විට කාලය ගත කරන්නේ කලකිරීමෙන්. අනුන් විනෝදයට පත් කරපු නළුවන් නිලියන් ගායකයන් වේදනාවෙන් ජීවිත අවසන් කරනවා. ඔවුන් කියනවා මිනිසෙකුගේ සිත ප්‍රීති වෙන්නේ සිනාවෙන් කියලා කිව්වත් ඔවුන්ගේ ජීවිතේ වේදනාවෙන් අවසන් වෙන හැටි අපි දැකලා තියෙනවා. අපි දකිනවා ලංකාවේ බොහෝ නළු නිලියන්ගේ ජීවිතේ අවසන් වෙන්නේ ඊටාම වේදනාත්මක අමාරුකම් රාශියකින්. ඔවුන්ගේ ජීවිතයේ මුලදී සහ තරුණ අවදියේ තිබුණා වේ සතුට ජනප්‍රියතාවය ඔවුන්ගේ ඈත් ගොසින් ඔවුන් අවසානයේදී ජීවිතය අවසන් කරන්නේ තනි වෙලා අසරණකමකට ඔවුන් වටා හිටපු ඒ ප්‍රේක්ෂක ජනයා කිසිවෙකුගෙන් කිසිදු උදව්වක් නැතුව අසරණ වෙන හැටි අපි දකිනවා. ප්‍රිය සහෝදර සහෝදරි ස්වාමීන් වහන්සේ කියනවා දේශයකට හෝ ජනයාට එන්න යන මහා විපත්ති වලින් ගලවන්නට දඬුවම් වලින් වළක්වන්නට ඔවුන්ගේම උත්සාහයට බෑ කියලා බයිබලයේ කියනවා. එනිසා යමෙකුට තමා යන මාර්ගයේ අවසන් කරන්නට තමාගේම ශක්තියට බැරි බව මිනිසයා තේරුම් ගත යුතුයි. එනිසා යෙරමියා තමන්ගේම ගැනත් ඔහු ඉල්ලීමක් කරනවා. මෙන්න මේ වගේ දෙයක්. ඔහු කියන්නේ ඔහුත් මේ අසරණකමට වැටලා අවසන්. ඔහු දේශනා කරත්, ඔහු දේශකයෙක් වුණත්, ඔහු ජීවත් වෙන කාල වකවානුවේ ඔහුටත් ඔහුගේ ජනයාටම සිද්ධ වෙච්චි අසරණකම පැමිණෙමින් තිබෙනවා කියලා ඔහු තේරුම් ගත්තා. ඒ නිසා ඔහු 24 වෙනි පදේ කියනවා සමිඳුනි අපි විනාශ නොවන පිණිස ඔබේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් දී බැනව. මතක තියාගන්න ප්‍රිය සහෝදර සහෝදරිය. ජාතියකට දඬුවම් යන විට උන්වහන්සේගේ දඬුවමින් වැළකෙන්නට ධර්මිෂ්ඨයා පවා තමා හරි කියන මිනිසයා පවා දේව සේවකයා පවා ස්වාමීන් වහන්සේගේ මුහුණ සොයන මිනිසයා පවා එවැනි විපත්ති සමයකදී තමාගේ මිදීම උදෙසා දෙවිඳුන්ගේ සරණ සොයා යා යුතුයි. තමා කෙලින් යනවා කියන මිනිසෙකුට තමාගේ නිවැරදිකම තුළින් ගැලවෙන්නට බෑ. ඔහුත් යාත්නා කළ යුතුයි ස්වාමීන් වහන්සේගේ මාර්ගය කියා දෙන්න කියා. අපිට පේන ඔහුගේ ජීවිතයේ සෑම අවස්ථාවකදී ඔහු ගත් තීරණවල තීරකයන්න් වහන්සේ උනේ ජෙරමියාම නොවේ. තීරකයන්න් වහන්සේ උනේ දෙවියන් වහන්සේ. ප්‍රිය සහෝදර සහෝදරි අපි දැක්කා යෙරමියා කියපු ඉතාම වැදගත් දේශනාව. දේව මාලිගාවෙන් දේශනා කිරීම නතර කරපු දේශකයානෝ කියනවා මිනිසාගේ සරණ මිනිසාම නොවන බවත් ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට අයිති නැති බවත් දන්නේ දෙවියන් වහන්සේ පමණයි. මිනිස්සු ඔක්කොම යුදා ජාතීන් ඔක්කොම හිතුවේ සුරක්ෂිත අද දවස සමග සුරක්ෂිත හෙට දවසක් ගැනයි. අද සමාජයත් මෙහා සමානමයි. තමාගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න පිණිස කෑම බීම ඇඳුම් පැළඳුම් ගබඩා කරමින් හොඳ රස්සා හොඳ අධ්‍යාපනයක් සැකසුම් කරගෙන විදේශ රටවල් වල රැකී ආරක්ෂා අරමුණු කරගෙන සුරක්ෂිත නිවාසවල පදිංචි වෙන පිණිස සෑම අතකින්ම ආරක්ෂිත නිවාස ගොඩනගමින් තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා
මනුෂ්‍යයාගේ අනාගතය මනුෂ්‍යයාගේ සරණ මනුෂ්‍යයා නොවේ. මිනිස්සු මිනිසාටම ගරුත්වයක් දීම වන්දනා කිරීම අද සමාජයේ විශේෂත්වයක්. දේවචනේ යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. තමාගේම මාංශය කෙරේ විශ්වාස කරන, තමා කෙරේ තම ශක්තිය කෙරේ විශ්වාස කරන දෙවිඳුන්ගෙන් ඈත්ව සිටින මනුෂ්‍යයා ශාපලද්දෙක් කියලා. බොහෝ දෙනෙක් තමාගේ මාංශය කෙරේ විශ්වාස කරනවා. තම ශක්තිය කෙරේ විශ්වාස, තම ධනය කෙරේ විශ්වාස කරනවා. සිතින් දෙවිඳුන්ගෙන් ඈත්ව සිටිනවා. එවැනි මනුෂ්‍යෙක් ආශිර්වාද ලද්දෙක් නොවේ. යෙරමියා පොතේ 17:7 කියනවා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන, දෙවියන් වහන්සේ තමාගේ විශ්වාසය කරගන්න. දෙවියන් වහන්සේ පමණක් නෙවෙයි සමහර අය විශ්වාස කරන. දෙවියන් වහන්සේ විශ්වාස කරන, නමුත් වෙන වෙන දේවල් විශ්වාස කරන. නමුත් යෙරමියා කියනවා දෙවියන් වහන්සේව විශ්වාස කරන, දෙවියන් වහන්සේ පමණක් තමාගේ විශ්වාසය කරගන්න මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක් කියලා කියනවා. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය, අපේ සරණ අපිම නොවේ. මිනිසාගේ සරණ දෙවියන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුජ්‍යලිකව දැන අඳුනා ගන්න මනුෂ්‍යයාට අවස්ථාව තියෙනවා තමා යා යුතු මාර්ගය කියා දෙන පිණිස ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ පිහිට උපකාර ලබා ගන්නට. ඕනෑම පෞකාර, ඕනෑම දුර්වල තත්වයක, ඕනෑම රෝගී තත්වයක, අසරණ තත්වයක වැටලා ඉන්නව අසරණ මනුෂ්‍යයාට අවස්ථාව තිබෙනවා ස්වර්ගීය දෙවියන් වහන්සේගෙන් තමා යා යුතු මඟ කියා දැනගෙන ජීවිතය හරිගස්ස ගන්නට. උන්වහන්සේ කියනවා තමුගේ පව් කියාදී අත්හරින්නාට කරුණාව දෙනවා කියලා. එපමණ නෙවෙයි යෙරමියා එලිදා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ කියනවා මම දොර ළඟ සිට තට්ටු කරනවා. යමෙක් තමාගේ සිත නැමැති දොර විවෘත කරොත් ඇතුළට එන්න කියලා උන්වහන්සේට ආරාධනා කරොත් උන්වහන්සේ ඇතුළට එනවා කියලා. තමුන්ගේ පව් ගැන 3:19 කියනවා තමුන් කරපු මේ වැරදි ගැන පසුතැවිලි තමාගේ සිත නැමැති දොර විවෘත කරොත් යේසුස් වහන්සේ උතුරට ඇතුළු සමගින්ට යනවා කියලා කියනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, ඔබ මා කිතුණුවෙක් වෙන්න පුළුවන්. නමුත් තමාගේ ජීවිතේ වැරදි මාර්ගය අත්හරින්න නැතුව තමා කරන දේ හරියයි හිතාගෙන කටයුතු කරන එක නතර කරමු. ඒ වෙනුවට දන්න දේත් නොදන්න දේත් දෙකේදීම සියලු කාරණාවලදී දෙවියන් වහන්සේව සලකමු. එවිට උන්වහන්සේ අපි ආයුතු මාර්ගය කියා දෙනවා. ඔබගේ සරණෙන් ඔබට ගැලවෙන්න බෑ. මගේ සරණ මා කරගෙන මට කවදාවත් ගැලවෙන්න බෑ. නමුත් තමුන්ගේ ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස තබන මනුස්සයා, දෙවියන් වහන්සේ පමණක් විශ්වාසය කරගන්න මනුස්සයාට උන්වහන්සේගේ ආශිර්වාදයක් කරුණාවක් දෙනවා. අද අපි අසපු දේශනාව තුළ දේව මාලිගාව අතුරතදී දේශනාන මනුස්සයාට එතුමා කියපු දේ අපේ ජීවිතයට ඉතා වැදගත්. තමන්ගේ ජීවිතයේ කළ සනසුම් සාර්ථකයි යමෙකුට කිව හැක්කේ නම් ඒ මොන මොන අංශද කියලා සමහරු සිතර බැලුවෝ. මුදල් අංශේ සාර්ථකයි කියලා කෙනෙක් කියයි. රැකී ආරක්ෂාව පිළිබඳ සාර්ථකයි කියලා. ආස කරපු රස්සාව, ආස කරපු කාන්තාව විවාහ කරගත්ත, ආස කරපු නගරේ පදිංචිට ගියා, ආස කරපු වාහනයක් මිලදී ගත්තා. නමුත් ඔය කියපු එක දෙයක් තුලවත් මිනිසාගේ සරණ දෙවිඳුන්ගේ පිහිටෙන් තොරව තියනවා කියලා කිසිවෙකුට කියන්න බෑ. ඔහු යම් විදියකට අදිස්ථාන කරගෙන යම් දේවල් අත්පත් කරගත්තත් ඔහුගේ අවසාන පිහිට ඔහුට සොයා ගන්න බැරි වෙනවා. ඔහුගේ අවසාන සරණ පැමිණෙන්න ඕන ජීවමාන දෙවිඳුන්ගෙන් පමණයි. මරණයෙන් මතු ජීවිතයත් මෙලොවදීත් පරලොවදීත් සදාකාල ජීවනයට මිනිසෙකුට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුජ්‍යලික ගැලවුම් කරු ලෙස පිළිගෙන ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක ඇසුරු කිරීමෙන් පමණයි. දෙවෙනි අදාළ කිරීම දිහා බැලුවොත් තමාගේ සැලසුම් හෝ අරමුණු දෙවියන් වහන්සේට බාර දී උපකාර අයද සිටින්නන්ට උන්වහන්සේ මාර්ගය පෙන්වා දීමට ඉඩ හරින අයට, උන්වහන්සේගේ මාර්ගය කියලා දෙන විට ඒක තේරුම් ගන්න යටහත් වෙන අයට පිහිටවීමට නොකඩවාම දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, අද රටට ඇමින් තිබෙන විපත්ති මතු දවස්වල එන්න යන විපත්ති වලට වඩා භයානකයි. මේ රට විපත්ති රාශියකට එක පිට මුහුණ දෙන්නට
නියමිත කාල වකවානුවකට පැමිණ තිබෙනවා. මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙච්ච සාර්ථකත්වයට වඩා මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙච්ච ණය කන්දරාවකට විතරක් නොවේ. බලාපොරොත්තු නොවුනා වූ අසරණකමකට වැටෙන දින කාල වකවානු දවසින් දවස අපේ දොරකඩට ලං වෙමින් තිබෙනවා. ඒ තමුන්ගේ පව් කියාදී අත්තර ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ගැලවුම්කාර ඒ පිහිට යමෙක් සොයා උන්වහන්සේ වෙතට තමාගේ මුහුණ යොමු කර තමාගේ මුළු සිතින් ස්වාමින් වහන්සේ නමස්කාර කර යටහත් වුණොත් උන්වහන්සේට පමණක් කියා දුන්නොත් මා ගත යුතු තීරණ කුමක්ද කියලා උන්වහන්සේ ඔබට කියා දෙන්න තරම් උන්වහන්සේ යටහතුන්ට පිහිටවන දෙවියන් වහන්සේ. ජාද දවසේ තීරණයක් ගන්න. ස්වාමිනේ මගේ ජීවිතයේ සරණ මම නොවේ. මගේ ජීවිතයේ සරණ සහ ශක්තිය ජීවමාන දෙවියනි ඔබයි. ඒ නිසා මම ඔබ වෙතට පැමිණෙන මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව පිළිගෙන මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පියාණනි ඔබ කෙරෙහි විශ්වාස කරනවා කියලා කියන්න තරම් අපි යටහත් වෙමු. සරණ හා ශක්තිය දුකේදී පිහිට උන්වහන්සේ පමණක්මයි. මනුෂ්‍යයාගේ සරණ මනුෂ්‍යයා නොවේ. මනුෂ්‍යයාගේ සරණ ජීවමාන දෙවියන් වහන්සේමයි. අපි යාචනා කරමු. ස්වාමී දෙවි පියාණනි ලංකාවේ ජනයාත් රාජ්‍ය නායකයනුත් රටේ පුරවැසියන් සියලු ආගම් ભેදකින් තොරව කිතුණුවන් මෙන්ම කිතුණුවන් නොවන අය පවා නැවත වතාවක් අභියෝග රාශියකට මුහුණ දෙමින් තිබෙනවා. එක් වතාවක් ජාතියකට එම නැත්නම් ආගමකට ප්‍රහාරයක් එල්ල වෙන විට ජනතාව අතර තිබුණු සිතුවිල්ල උනේ මේක එක් ආගමකට ආපු ත්‍රස්ත ප්‍රහාරයක් කියලා. සුනාමි එන විට මේ රටේ මිනිස්සු හිතුවේ මුහුදයේ ඉන්න පෞකාර මිනිස්සුયો පමණයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ කියලා. නමුත් අද ආගම් ભેදයක් හෝ කුල ભેදයක් හෝ ಜಾති ભેදකින් තොරව බය අප කරා පැමිණෙමින් තිබෙනවා. මරණය අප කරා පැමිණෙනට වඩා බිය මුළු සමාජෙම වෙලීගෙන යනවා. මතු දිනකදී එන්නට નિયમિત දරුණු විනිශ්චය කාලය පැමිණෙන්නට කලින් බිය සහ තැතිගැන්ම මුළු රට පුරා වෙලී තිබෙන මේ අවධියට ජීවමාන දෙවිදුනි මනුෂ්‍යයාගේ සරණ මනුෂ්‍යයාගේ ළඟ නැති බව සිතවිලි වලට පවා දැන් දැනෙන මොහොතක සිටන රටේ පුරවැසියන් සියල්ලන්ටද කිතුණුවන්ටද ඔබ වහන්සේ වටහා දෙමින් තිබෙනවා. මේ රටේ අනාගතය හෝ මේ රටේ ජනයාගේ සරණ ඔවුන්ම නොවන බව ඔබ බලාපොරොත්තු වෙන දේවල් තුල එවැනි සරණක් පිටක් නැති බව ටිකෙන් ටික වැටහිගෙන යන කාලයක සිටිනවා. දැන් ජීවමාන ජේසුනේ මේ රටේ ජනයාගේ සරණ හා ශක්තිය ඔබ වහන්සේ පමණක් බව තේරුම් ගන්නට ඔබගේ නාමයේ දරන සෙනග තුළ ඔවුන්ගේ ඇස් ඇර ඔවුන්ගේ සිත් විවෘත කරමැන. ස්වාමීන් වහන්සේ ඔබගේ නාමයේ දන්නේ නැති සෙනගටද ඒ දැනෙන විදිහට ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව. මම යාචනා කරනවා තමුන්ගේ ආරක්ෂාව තමුන්ගෙන් ඉවත්ව යන බව වැටහෙන හැම ජන කොට්ටාසයකටම සෑම පුරවැසියෙකුන තරුණ බාල මහලු සියලු දෙනාටම බය පැමිණෙන හැම මොහොතකම දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබන්නට සෑම කෙනෙක්ම පෙළඹුව මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. ඔබ හැමට ශිස් පීඨයි.